මගේ නම කමල්කා වික්‍රමසිංහ මේ පාර A level කරන නාංගිල මලිල වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ 2019 උසස් පෙළින් වෛද්‍ය පීඨයට සුසුකම් ලැබූ අයියලා අක්කලා ගම්ස අපි YouTube channel එක පටන් ගත්තා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ගේ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ අවසන් පාඩම් ආවරණය කරගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ ඕගොල්ලන්ගේ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 9 වෙනි පාඩම වන ශුද්ධ ජීව විද්‍යාවේ කර්මාන්ත කෘෂිකර්මය හා පරිසරය සඳහා ශුද්ධ ජීවී භාවිතය යන කොටසයි. මේ කොටසේ ඇත්තටම තියෙන්නේ ශුද්ධ ජීවීන් කොහොමද ප්‍රයෝජනවත් කටයුතු සඳහා යොදාගන්නේ කියන එක. මම මේ කොටස කරගෙන යද්දී සම්පත් පොතේ අනුපිළිවෙලටම කරගෙන යනවා. මම හිතනවා ඕගොල්ලන්ට ඒක පාඩම් කරන්න ලේසි වෙයි කියලා. මුලින්ම අපි අවධානය යොමු කරමු ශුද්ධ ජීවී භාවිතයේ ඉතිහාසයට. ශුද්ධ ජීවී කියන ජීවී කොටස ඈත අතීතයේ මිනිස්සු හඳුනාගෙන තිබ්බේ නැහැ. මොකද අන්වීක්ෂය සොයා ගැනීමත් එක්ක තමයි ශුද්ධ ජීවීන් හඳුනාගන්නේ. හැබැයි ඈත අතීතයේ මිනිස්සු ශුද්ධ ජීවීන් හොයාගන්න පෙර ඉඳලම විවිධ ප්‍රයෝජනවත් කටයුතු සඳහා භාවිතා කරලා තියෙනවා. ඒකට උදාහරණ තියෙනවා. උදාහරණයක් ලෙස බැබිලෝනියානුවන් හා සුමාරියානුවන් මධ්‍යසාර නිපදවීමට ඊස්ට් කියන ශුද්ධ ජීවී විශේෂය භාවිතා කරලා තියෙනවා. අපි දැන් බලමු රසායනික ක්‍රියාවලි වලට වඩා ශුද්ධ ජීවී ක්‍රියාවලි භාවිතයේ ඇති වාසි. මේ යටතේ කරුණු 8ක් තියෙනවා. මේ කරුණු 8 පිළිබඳ ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. නමුත් මම අපහැදිලි තැනක් තිබ්බොත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි ඔවුන්ගේ වර්ධනය සඳහා සරල පෝෂක අවශ්‍යතා ප්‍රමාණවත් වීම. දෙවෙනි එක පුළුල් පරාසයක අමුද්‍රව්‍ය පරිවර්තනයට ඇති හැකියාව. ඒ කියන්නේ අපි මොකක් හරි අමුද්‍රව්‍යයක් කර්මාන්තයකට යෙදුවාම ශුද්ධ ජීවීන් සංවෘත්තීය වගේම අපවෘත්තීය ප්‍රතික්‍රියා රසක් සිදු කරලා අපට අවශ්‍ය අන්තඵලය ලබා දෙනවා. ඒ කියන්නේ පුළුල් පරාසයක වෙනස් වීමක් සිද්ධ වෙනවා. තුන්වෙනි එක ලාභදායී අමුද්‍රව්‍ය කාර්මික වශයෙන් වැදගත් අන්තඵල බවට පත් කිරීම. මේක මම උදාහරණයකින් පැහැදිලි කරනවා. දැන් උත්කර්මාන්තයේ අපද්‍රව්‍යයක් තමයි මොලසස් කියන්නේ. ඉතින් අපද්‍රව්‍යයක් කියන්නේ අපි බැහැර කරන දෙයක් නේ. නමුත් මේ මොලසස් මධ්‍යසාර නිෂ්පාදනයේදී ආරම්භක ද්‍රව්‍ය විදිහට යොදාගෙන ශුද්ධ ජීවීන් මගින් මධ්‍යසාර පාන නිපදවන්න කටයුතු කරනවා. ඊට පස්සේ ඊළඟ එක ඉහළ වර්ධන වේගය නිසා කෙටි කාලයකින් අමුද්‍රව්‍ය අන්තඵල බවට පත් කිරීමේ හැකියාව. ඒ වගේම පස්වෙනි එක සාම්ප්‍රදායික කාර්මික ක්‍රම හා සසඳන විට අඩු උෂ්ණත්ව ශක්ති හා පීඩන තත්ත්ව යටතේ ප්‍රතික්‍රියා සිදු කිරීම. එනම් සාමාන්‍ය රසායනික ක්‍රියාවලියකදී අපිට ඉහළ උෂ්ණත්ව වගේම ඉහළ පීඩනත් අවශ්‍යයි. නමුත් ශුද්ධ ජීවීන් යොදාගෙන සිදුවන ක්‍රියාවලියකදී බොහෝ විට කාමර උෂ්ණත්වයේදී හෝ එහෙම නැත්නම් එතරම් ඉහළ උෂ්ණත්ව පීඩන අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක ආර්ථික වශයෙන් වැදගත්. මොකද ඒ ඉහළ උෂ්ණත්ව පීඩන අපිට සපයන්න යන්ත්‍රෝපකරණ ඕන, ඒවා නඩත්තු කරන්න වියදම් වෙනවා. ඒක නිසා ඒ වගේ ආර්ථික වශයෙන් වාසියක් වෙනවා. මේකෙදි පහළ උෂ්ණත්ව හා පීඩන තමයි යොදාගන්නේ. ඊළඟ එක අපේක්ෂිත අන්තඵල ලබා ගැනීම සඳහා ඔවුන්ගේ වර්ධන තත්ත්වයන් පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට බලපාන සාධක තියෙනවා. අපි කියමු උෂ්ණත්වය, pH අගය, එහෙම නැත්නම් විවිධ මාධ්‍ය තත්ත්වයන්, ස්වායු නිර්වායු තත්ත්වයන් වගේව බලපාන. ඉතින් මෙම තත්ත්ව පාලනය කිරීමෙන් අපිට අවශ්‍ය පරිදි ඔවුන්ගේ වර්ධන තත්ත්වයන් පාලනය කරගන්නත් පුළුවන්. ඊට පස්සේ හත්වෙනි එක තමයි සාම්ප්‍රදායික කර්මාන්ත සසඳන විට ඔවුන් ලබා දෙන ඉහළ ඵලදාව සුවිශේෂී භාවයෙන් හා ප්‍රමාණයෙන් ඉහළ වීම. ඒ වගේම අවසන් එක ඉහළ කාර්යක්ෂමතාවයකින් බලාපොරොත්තු වන උසස් තත්ත්වයේ ඉහළ අස්වැන්නක් සහ ගුණාත්මකතාවයෙන් ලබා ගැනීමට ප්‍රවේණිකව විකරණය කළ හැකි ශුද්ධ ජීවීන් භාවිතා කළ හැකි වීම.
ඒ කියන්නේ අපිට අවශ්‍ය ලෙස ශුද්‍ර ජීවියාගේ ගුණ ලබා ගන්න ශුද්‍ර ජීවීන්ගේ ඥාන විකරණය කරපු ශුද්‍ර ජීවීන් යොදා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු අන්තඵල සෑදීම සඳහා ශුද්‍ර ජීවී පරිවෘත්තීය ක්‍රියාවන්හි මූලික මූලධර්ම 4ක් තියෙනවා. මේක වෙන විදිහකට කිව්වොත් ශුද්‍ර ජීවීන් යොදාගෙන සිදු කරන කර්මාන්ත වර්ග 4ක් තියෙනවා. ඒ වර්ග 4 නැත්නම් මූලධර්ම 4 නම් අන්තඵල ලෙස ශුද්‍ර ජීවී සෛල යොදා ගැනීම, අන්තඵල ලෙස ශුද්‍ර ජීවී පරිවෘත්තීය ඵල යොදා ගැනීම, අන්තඵල ලෙස ශුද්‍ර ජීවී පරිවෘත්තීය ක්‍රියාවලිය යොදා ගැනීම සහ අන්තඵල ලබා ගැනීමට ප්‍රවේණිකව විකරණය කරන ලද ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. මම ඒ 4 බෝඩ් එකේ මෙහෙම ලියාගෙන තියෙනවා. මූලධර්ම 4 වෙනස් වෙන සාධක 4 තමයි මේ. ඒ ටික ඔළුවට දාගත්තාම එකිනෙකේ වෙනස වගේම මූලධර්ම 4ත් ඔළුවට දාගන්න ලේසි. ඒ වගේම මම ඒ එක් මූලධර්මයට උදාහරණ බැගින් ලියලා තියෙනවා. හැබැයි උදාහරණ මම දැම්ම සාකච්ඡා කරන්නේ නැහැ. මොකද උදාහරණ ගැන විස්තර කරනවා ඉදිරියේදී. එතකොට ඕගොල්ලන්ට අවබෝධයෙන් යුතුවම මතක තියාගන්න පුළුවන්. හැබැයි මම මේ කොටස විතරක් පොඩි හැඳින්වීමක් කරනවා. මොකද සම්පත් පොතේ මධ්‍යසාර පාන ප්‍රාථමික අන්තඵලයක් ලෙසත් ප්‍රතිජීවක ද්විතීක පරිවෘත්තිජයක් ලෙසත් හඳුන්වනවා. මම ඒ වචන දෙකේ වෙනස දල වශයෙන් කියන්නම්. ප්‍රාථමික අන්තඵලයක් කියන්නේ අපි යම්කිසි ප්‍රතික්‍රියාවකදී බලාපොරොත්තු වන අවසන් ඵලය වන අතර ද්විතීක පරිවෘත්තිජයක් කියන්නේ සෑදෙන අතරමැදි ඵලයක්. ඒ ගැන තමයි ඒ කොටසේ කියවෙන්නේ. අපි ඊළඟට ඊළඟ පාඩම් කොටසට ශුද්‍ර ජීවීන් කොහොමද කර්මාන්ත ශාස්ත්‍රයෙන් යොදාගන්නේ කියන එක. මුලින්ම කර්මාන්ත ශුද්‍ර ජීව විද්‍යාව යන කුමක්ද කියන එක අපි බලමු. ඒකේ නිර්වචනය තමයි ශුද්‍ර ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය යොදාගෙන වාණිජමය වැදගත් වන නිෂ්පාදන මහා පරිමාණයෙන් නිපදවීම. අපි කාර්මික ශුද්‍ර ජීවීන් යොදාගෙන නිෂ්පාදන කරද්දී ඒකේ පියවර කිහිපයක් තියෙනවා. අපි මේ පියවර ගැන බැලුවොත් ශුද්‍ර ජීවීන් යොදාගෙන සිදු කරන කර්මාන්තයක පියවර මම දැන් ලියන්න යන්නේ. මුලින්ම ශුද්‍ර ජීවියා උපස්තරය. අපි ඒ කියන්නේ මොකක් හරි අමුද්‍රව්‍යයක් වගේ යොදනවා. උපස්තරය එකතු වෙලා නිෂ්පාදන ක්‍රියාවලියට ලක් කරාම ලැබෙන්නේ අපට අවශ්‍ය ඵලය වෙන නිෂ්පාදන ඵලය. ඒ වගේම අවශේෂ නැත්තම් අතුරු ඵල කියලා හඳුන්වන්න පුළුවන්. සහ අපද්‍රව්‍ය අපට අනවශ්‍ය දේවල්. මේවා තමයි අපිට ලැබෙන්නේ. හැබැයි අපිට අවශ්‍ය නිෂ්පාදන ඵලය විතරයි. මේ අවශේෂ අපද්‍රව්‍ය අවශ්‍ය නැහැ. ඒක නිසා අපි සංශුද්ධකරණය කරලා අවශේෂ සහ අපද්‍රව්‍ය අයින් කරනවා. අපට අවශ්‍ය ඵලය විතරක් ලබා ගන්නවා. මේක තමයි ශුද්‍ර ජීවීන් යොදාගෙන සිදු කරන කාර්මික ක්‍රියාවලියක පියවර වෙන්නේ. මෙතෙන්දී ශුද්ධ ජීවියා සමාන කරන්නේ ශුද්ධ රසායනික කර්මාන්ත ශාලාවකට. ශුද්‍ර ජීවියා මේකද යොදා ගන්න ශුද්‍ර ජීවී වර්ග කිව්වොත් බැක්ටීරියා, දිරීර, ඇල්ගේ, වෛරස් දක්වන්න පුළුවන්. ඉතින් මෙහිදී සංවෘත්තීය මෙන්ම අපවෘත්තීයද ප්‍රතික්‍රියා කරමින් උපස්තරය අපට අවශ්‍ය ඵලයේ බවට පත් කරන්න ශුද්‍ර ජීවියාට හැකියාවක් තියෙනවා. අපි ඊළඟට බලමු ශුද්‍ර ජීවී සෛල සහ ශුද්‍ර ජීවී පරිවෘත්තීය ඵලය දාගෙන නිපදවන වැදගත් වාණිජමය ඵල ගැන. තනිසෛල ප්‍රෝටීනයක් කියන්නේ ආහාර පරිපූරක ලෙස මහා පරිමාණයෙන් නිපදවනු ලබන ප්‍රෝටීන බහුල ශුද්‍ර ජීවී සෛලයක්. මම මේ නිර්වචනයේ කොටස් 4ට ලියාගත්තේ. එතකොට අපිට ඒක අවබෝධයෙන් වගේම ලේසියෙන් මතක තියාගන්නත් පුළුවන් නිසා. මේකේ ආහාර පරිපූරකයක් කියලා නුහුරු වචනයක් තියෙනවා. ආහාර පරිපූරකයක් කියන්නේ මොකද්ද? ආහාර පරිපූරකයක් කියන්නේ ආහාරයක රස හා පෝෂණ අඩුපාඩුකම් මගහරවා ගන්න ආහාරයකට එකතු කරන ද්‍රව්‍යයක්. ඒ වගේම මේ නිර්වචනේ ශුද්‍ර ජීවී සෛල කියන එකත්
අවධානය යොමු කරනවා. මොකද මම මීට ටිකකට කලින් ඕගොල්ලන්ට කිව්වා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ මූලධර්ම 4ක් තියෙනවා. කර්මාන්ත වර්ග 4ක් තියෙනවා. අපි මේ ගැන සැලකිලිමත් වීමේදී අපිට පුළුවන් තීරණය ගන්න තනි සෛල ප්‍රෝටීන මොන මූලධර්මයටද අයත් වෙන්නේ කියලා. මෙතන පැහැදිලිවම කියලා තියෙනවා තනි සෛල ප්‍රෝටීන කර්මාන්තයේ අන්තඵලයේ ශුද්‍රජීවී සෛලයක් කියලා. එහෙනම් අපිට මතකයි මූලධර්ම යටතේ තිබ්බ අන්තඵල ලෙස ශුද්‍රජීවී සෛල යොදා ගැනීම කියලා. එතකොට ඒ මූලධර්මයට උදාහරණයක් විදිහට අපිට තනි සෛල ප්‍රෝටීන පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟ වාණිජමය පළ වෙන මධ්‍යසාර පාන ගැන කතා කරමු. මධ්‍යසාර පාන නිෂ්පාදනයේදී කාබෝහයිඩ්‍රේට් උපස්තරයක් මත සැකරොමයිසිස් සෙරවිසියා කියන ඊස්ට් විශේෂය ක්‍රියා කරලා එතිල් මධ්‍යසාර නිෂ්පාදනය කරනවා. ඇත්තටම මේකෙදි වෙන්නේ සීනි පැසීමකට ලක්වීම. පැසීමක් කියන්නේ නිර්වාල් තත්ත්වයටතේ සිදුවන දෙයක්. ඒ කියන්නේ අපි මොකක් හරි කාබෝහයිඩ්‍රේට් උපස්තරයක් යොදා ගත්තාම ඒ මතට අපේ ඊස්ට් කියන විශේෂය දැම්මහම නිර්වායු තත්ත්වයටතේ ක්‍රියා කරලා අපිට එතිල් මධ්‍යසාර ලබා දෙනවා. අපි මධ්‍යසාර පාන කිව්වහම වයින්, රා, බියර්, සාකේ, එතිල් මධ්‍යසාරය කියන පාන වර්ග කිහිපෙම ගැන කතා කරනවා. අපි මුලින්ම බලමු මේකෙදි සිදුවන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. කාබෝහයිඩ්‍රේට් උපස්තරය මතට ඊස්ට් කියන විශේෂය සැකරොමයිසිස් සෙරවිසියේ කියන විශේෂය දැම්මහම එතිල් මධ්‍යසාර අණු දෙකක් වගේම කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් හැදෙනවා. ප්‍රතික්‍රියාව තුලනය කරමින් යන්න නිතරම. එතකොට මේක තමයි මධ්‍යසාර නිෂ්පාදනයේදී සිදුවන එතිල් මධ්‍යසාර නිෂ්පාදනයේදී සිදුවන ප්‍රතික්‍රියාව. එතිල් මධ්‍යසාර දැන් මම කිව්වා කලින් ඔයගලන්ට මධ්‍යසාර පාන කිහිපයක් තියෙනවා. අපි දැන් බලමු මේ මධ්‍යසාර පාන වර්ග වලට යොදා ගන්න උපස්තර මොනවද කියලා. මුලින්ම එතිල් මධ්‍යසාර ගැන කතා කළොත් එතිල් මධ්‍යසාර නිෂ්පාදනයේදී ගන්න උපස්තර තමයි ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ බහුලවම යොදා ගන්න උප්පල තියෙන සුක්‍රෝස් තමයි ප්‍රධානව යොදා ගන්න. හැබැයි ඊට අමතරව කිරි ආහාර නිෂ්පාදනයේදී අපද්‍රව්‍යත් ශාකවල ඇති සරල කාබෝහයිඩ්‍රේට්ත් යොදා ගන්නවා. ඒ වගේම අනිකුත් මධ්‍යසාර පානයක් වන වයින් නිෂ්පාදනයේදී උපස්තරය ලෙස යොදාගන්නේ මිදි එහෙම නැත්නම් සුදුසු පළතුරියෂ යොදා ගන්න අතර රා නිෂ්පාදනයේදී පොල් තල් වැනි තාල වර්ගයට අයත් ශාකවල ෆ්ලෝයමීය යුෂය යොදා ගන්නවා. ඒකෙදි ඇත්තටම කරන්නේ ඒ තාල වර්ගයට අයත් ශාකවල ෆ්ලෝයමීය යුෂය බාහිර පරිසරයට නිරාවරණය කළා ඒකට ස්වභාවික ඊස්ට් විශේෂ එකතු වෙන්න දීලා තමයි රා නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම බියර් නිෂ්පාදනය ගැන කතා කළොත් ඒකට යොදාගන්නේ ධාන්‍යවල තියෙන මෝල්ට් මාධ්‍ය. මෙහිදී ධාන්‍ය ලෙස බාර්ලි බීජ යොදා ගන්නවා. මෙලෙස ලැබෙන බියර් තමයි පැස්ටරීකරණය කරලා බෝතල්වල අසුරන්නේ. අපි ඊළඟට කතා කරමු විනාකිරි නිෂ්පාදනය. අපේ තුන්වෙනි වාර්ජමය ඵලය. විනාකිරි නිෂ්පාදනය පියවර දෙකකින් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. අපේ පළවෙනි පියවරේ සිදුවන ප්‍රතික්‍රියාව වෙන්නේ මේක. ඒ කියන්නේ මධ්‍යසාර නිෂ්පාදනයේදී සිදුවන ප්‍රතික්‍රියාවම තමයි විනාකිරි නිෂ්පාදනයේ පළවෙනි පියවරේ සිදුවන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් උපස්තරයකට විවිධ උපස්තරත් යනවා විනාකිරි නිෂ්පාදනයේදී. තාල වර්ගයට අයත් ෆ්ලෝයමීය යුෂ එහෙම නැත්නම් මෝල්ට් මාධ්‍ය සීනි අර මධ්‍යසාර නිපදවා ගන්න භාවිතා කරපු කාබෝහයිඩ්‍රේට් උපස්තර විනාකිරි නිෂ්පාදනයේ පළවෙනි පියවරේ උපස්තරය ලෙස භාවිතා කරලා සැකරොමයිසිස් සෙරවිසියේ කියන ඊස්ට් විශේෂය මගින් පැසීමට ලක් කරලා එතිල් මධ්‍යසාර නිපදවා ගන්නවා. ඊට පස්සේ විනාකිරි නිෂ්පාදනයේ දෙවැනි පියවරට ගියොත් ඒකෙදි වෙන්නේ මෙලෙස නිපදවා ගන්න එතිල් මධ්‍යසාර අසම්පූර්ණ ඔක්සිකරණයකට ලක් කරනවා. එතකොට අපිට හම්බ වෙනවා ඇසිටික් අම්ල සහ ජලය. මේක තුලනය කරන්න ඕනේ. තුලනය වෙලාමයි තියෙන්නේ. මේක
සිදු කරන බැක්ටීරියා ඉන්නවා. ඒ බැක්ටීරියා විශේෂ දෙකක්. ඇසිටෝබැක්ටර් බැක්ටීරියාව අනිවාර්යෙන් යටින් ඉරාන්තින් අමතක කරන්න එපා. සහ ග්ලූකනොබැක්ටර් බැක්ටීරියාව තමයි මේ තමයි විනාකික නිෂ්පාදනයට අදාළ පියවරවල් දෙක. අපි මේ පළවෙනි පියවර මධ්‍යසාර පැසීම ලෙසත් දෙවෙනි පියවර ඇසිටික් අම්ල පැසීම ලෙසත් හඳුන්වනවා. එතකොට මේ ලැබෙන ප්‍රතිඵලයේ නම දාලා තමයි අපි පියවර දෙක හඳුන්වන්නේ මධ්‍යසාර පැසීම ඇසිටික් අම්ල පැසීම කියලා. මේකේ තවත් වැදගත් කරුණක් තමයි මධ්‍යසාර පැසීම හෙවත් පළවෙනි පියවර නිර්වායු තත්ත්වයේ සිදුවන අතර දෙවැනි පියවර වන ඇසිටික් අම්ල පැසීම ස්වායු තත්ත්වය යටතේ සිදුවන. ඇත්තට මේක අතිශයින් ස්වායු තත්ත්වය යටතේ තමයි සිද්ධ වෙන්නේ. මම දැන් කතා කරන්න යන්නේ තවත් ශුද්ධ ජීවීන් යොදාගෙන නිපදවන වැදගත් වාණිජ ඵලයක් වන කිරි ආහාර එහෙම නැත්නම් කිරි නිෂ්පාදන. කිරි ආහාර සඳහා උදාහරණ තමයි චීස්, බටර්, මුදවපු කිරි, යෝගට් හා ලැක්ටික් අම්ලය. මෙහිදී සිද්ධ වෙන්නේ කිරි පැසීමකට ලක් කරලා කිරි ආහාර නිපදවා ගැනීම. මෙහිදී කිරිවල තියෙන ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. මෙහිදී සෑදෙන ලැක්ටික් අම්ලය කිරිවල මාධ්‍යයේ pH අගය අඩු වෙලා කිරිවල ප්‍රෝටීන කැටි ගැසීමකට ලක් වෙලා කිරි මුදවපු තත්ත්වයට පත් කරනවා. මෙහිදී අපි ආරම්භකයේ පැස්ටරීකරණය කර කිරි භාවිතා කරන නිසා අපි බාහිරින් ශුද්ධ ජීවීන් එකතු කරන්න ඕන. ඒ කියන්නේ අපිට අවශ්‍ය කිරි ආහාර නිෂ්පාදනය සඳහා විශේෂ ශුද්ධ ජීවී කාණ්ඩයක් එකතු කරන්න ඕන. ඒ කියන්නේ හැම කිරි ආහාර නිෂ්පාදනයේටම එකම ශුද්ධ ජීවී කාණ්ඩය නෙමෙයි එකතු කරන්නේ. මෙතන මම ඒක විස්තර කරන්න උදාහරණ 3ක් දක්වලා තියෙනවා. මම එක ජීවී විශේෂය ගානේ බෝඩ් එකේ නම් ලිව්වේ. උදාහරණයක් විදියට යෝගට් නිෂ්පාදනයේට අපි ගන්න ලැක්ටෝබැසිලස් බල්ගේරිකස්, ලැක්ටෝබැසිලස් ලැක්ටිස්, ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොෆිලස් කියන ජීවී කාණ්ඩ. හැබැයි චීස් නිෂ්පාදනයේදී අප ගන්නේ ස්ට්‍රෙප්ටෝකොකස් ජීවී කාණ්ඩය සහ පෙනිසිලියම් කියන දිලීර කාණ්ඩය. ඒ වගේම ලැක්ටික් අම්ලය වාණිජව නිෂ්පාදනයේදී අපි යොදාගන්නේ ලැක්ටෝබැසිලස් බල්ගේරිකස් කියන ජීවී විශේෂය. මම තව මෙතනදී සඳහන් කරනවා ලැක්ටික් අම්ලය වාණිජව නිෂ්පාදනයේදී ගන්න අමුද්‍රව්‍ය මොනවාද කියලා. අමුද්‍රව්‍ය ලෙස ගන්නේ චීස් සහ බටර් කර්මාන්තවල අපද්‍රව්‍ය. කිරි ආහාර නිෂ්පාදනය පිළිබඳ ඔච්චරයි මම සාකච්ඡා කරන්නේ. මම ඊළඟට කතා කරන්න යන්නේ තවත් වැදගත් වාණිජ ඵලයක් වෙන කාබනික අම්ල නිෂ්පාදනය. බොහෝ කාබනික අම්ල වාණිජව නිෂ්පාදනය කරන ශුද්ධ ජීවීන් මගින් පැසීමකට ලක් කරලා උදාහරණයක් ලෙස සිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරන්නේ සුක්‍රෝස් මත ඇස්පර්ජිලස් නයිජර් කියන ජීවී කාණ්ඩය ක්‍රියා කිරීමෙන්. ඒ වගේම මම ඒකට තවත් උදාහරණයක් කියනවා. මම දැන් ටිකකට කලින් කතා කළා ලැක්ටික් අම්ලය කියන කාබනික අම්ලය ලැක්ටෝස් මගින් ශුද්ධ ජීවී කාණ්ඩ යොදාගෙන පත් කරන්න පුළුවන්. ඒකත් කාබනික අම්ල සඳහා උදාහරණයක් විදිහට ඉදිරිපත් කරනවා. අපි ඊළඟට කතා කරමු ලෝහ නිස්සාරණය. ලෝහ නිස්සාරණය කියන්නේ අශුද්ධ ලෝහ එහෙම නැත්නම් බාල වර්ගයේ ලෝපස් වලින් අපිට අවශ්‍ය සමහර ලෝහ නිස්සාරණය කර ගැනීම. මේ සඳහා අපි ශුද්ධ ජීවීන් උපයෝගී කර ගන්නා අතර මෙම ක්‍රියාවලිය අපි ශීරණය කියලා නම් කරනවා. මම ඒක ආයෙ පාරක් කිව්වොත් අශුද්ධ ලෝහ වලින් ලෝහ නිස්සාරණය කරගන්න අපිට අවශ්‍ය සමහර ලෝහ ඒක අපි ශීරණය කියලා හඳුන්වනවා. අපි මේ යටතේ ඉගෙන ගන්න උදාහරණයක් තමයි කොපර් නිස්සාරණය. කොපර් නිස්සාරණය කරන්නේ ෆෙරස් සල්ෆයිඩ් වගේ අශුද්ධ ලෝහයකින් එහෙම නැත්නම් මම මේක තව විදිහකට කිව්වොත් ෆෙරස් සල්ෆයිඩ් කොපර් ඔය වගේ මිශ්‍ර
ලෝහයකින් අශුද්ධ අපිට අවශ්‍ය කොප්ප අපි නිස්සාරණය කර ගන්නවා. මේක තමයි ලෝහ නිස්සාරණයේදී සිද්ධ වෙන්නේ අශුද්ධ ලෝහයකින් අපිට අවශ්‍ය ලෝහය නිස්සාරණය කර ගැනීම. අපි කොප්ප නිස්සාරණයේදී භාවිතා කරන බැක්ටීරියාව තමයි Thiobacillus peroxidans. අනිවාර්යයෙන්ම ඉරාන්දින්න අමතක කරන්න එපා. මේ විදිහට තමයි අපි අශුද්ධ ලෝහ වලින් කොපර් නිස්සාරණය කරගන්නේ. ඉතින් මේ විදිහටම තමයි කොබෝල්ට්, රත්තරන්, යුරේනියම් වගේ ලෝහත් නිස්සාරණය කරගන්නේ. ඊට පස්සේ අපි විටමින් නිෂ්පාදනය ගැන කතා කළොත් විටමින් කියන්නේ ආහාර පරිපූරකයක්. මම මීට ටිකකට කලින් ඕගොල්ලන්ට කිව්වා ආහාර පරිපූරකයක් කියන්නේ මොකක්ද කියලා. ආහාර පරිපූරකයක් කියන්නේ රස හා ආහාරවල රස හා පෝෂණ අඩුපාඩුකම් මගහරවා ගන්න ආහාරයට එකතු කරන ද්‍රව්‍යයක්. ඉතින් විටමින් කියන්නේත් එහෙම අපි ආහාරයට එකතු කරගන්න ද්‍රව්‍යයක්. ඉතින් අපිට විටමින් වර්ග කිහිපයක් සම්පත් පොතේ දීලා තියෙනවා. විටමින් B12, විටමින් C, රයිබෝෆ්ලේවින් වගේ. ඒ වගේම ඒ වලට භාවිතා කරන ශුද්ධජීවී කාණ්ඩත් දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒවා අනිවාර්යෙන් පාඩම් කරගන්න. මේ ශුද්ධජීව විද්‍යාව කියන්නේ ඇත්තටම විෂය නිර්දේශයේ පාඩම් කරන්න ගොඩක්ම වැඩි පාඩමක්. ඉතින් ඕගොල්ලෝ මහන්සි වෙලා අනිවාර්යෙන් මේ පාඩම් කරගන්න ඕන. ඒක ඕගොල්ලෝ විසින් කැපකිරීමෙන් කරන්න ඕන දෙයක්. එන්නත් නිෂ්පාදනය සක්‍රීය ප්‍රතිශක්තිකරණයේදී වගේම අක්‍රීය ප්‍රතිශක්තිකරණයේදී සිදු වෙනවා. සක්‍රීය ප්‍රතිශක්තිකරණයේදී අපේ දේහය තුළට ප්‍රතිදේහ ජනකයක් පිටින් එකතු කරලා ඒ ඇතුළු වෙන ප්‍රතිදේහ ජනකයට එරෙහිව අපේ දේහයේ ප්‍රතිදේහ නිපදවනවා. හැබැයි අක්‍රීය ප්‍රතිශක්තිකරණයේදී කෙලින්ම පිටින් ප්‍රතිදේහ තමයි ඇඟට ඇතුළත් කරන්නේ. ඉතින් සක්‍රීය ප්‍රතිශක්තිකරණයේ යටතේ වාණිජව එන්නත් නිෂ්පාදනය කරද්දී ශුද්ධජීවී ප්‍රතිදේහ ජනක භාවිතා කරනවා. මේවායින් සමහරක් ප්‍රවේණිකව විකරණය කරපු ලද ප්‍රතිදේහ ජනක. ඒකට උදාහරණයක් විදිහට හෙපටයිටිස් B එන්නද දක්වන්න පුළුවන්. ඒ වගේම අක්‍රීය ප්‍රතිශක්තිකරණය යටතේ වාණිජව එන්නත් නිෂ්පාදනය කරනවා. අක්‍රීය ප්‍රතිශක්තිකරණය යටතේ නිපදවන එන්නත් විදිහට පිටගැස්මට එරෙහිව පිටගැස්ම ප්‍රතිදූලකය, බොටියොලීනියා දූලකය සහ ජල බීතිකාවට එරෙහිව ඉමියුනි ගොබියුලින් නම් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තවත් වැදගත් වාණිජ ඵලයක් වන හෝමෝන ගැන කතා කළොත් ඕගොල්ලන්ට හෝමෝන වර්ග දෙකක් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මානව ඉන්සියුලින් සහ මානව වර්ධක හෝමෝනය. අපි මේ හෝමෝන දෙක ගැන කතා කළොත් මානව ඉන්සියුලින් මීට මුල් කාලේ ලබාගෙන තියෙන්නේ සත්ව අඥාශයෙන් නිස්සාරණය කරගෙන. හැබැයි ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මොකද මේක ඉතා මිල අධික වගේම ඉල්ලුමට ශරීරයට සැපයුමක් දෙන්නත් බෑ. ඒ වගේම මානව වර්ධක හෝමෝනේ මුල් කාලේ යොදාගෙන තියෙන්නේ එහෙම නැත්නම් ලබාගෙන තියෙන්නේ මානව වර්ධක හෝමෝනේ වෙනුවට විකල්ප ලෙස සත්ව හෝමෝන භාවිතා කිරීමේ. මේකත් කාර්යක්ෂමතාවයෙන් ඉතා අඩු ක්‍රමයක්. මේ නිසා වර්තමානයේ වන විට මානව ඉන්සියුලින් නිපදවා ගන්න ජාන විකරණය කරපු E. coli, Saccharomyces cerevisiae වැනි ක්ෂුද්‍රජීවී විශේෂ යොදාගෙන මහා පරිමාණයෙන් නිපදවනවා. ඒ වගේම තමයි මානව වර්ධක හෝමෝනය නිපදවා ගන්නත් E. coli කියන ජාන විකරණය කළ ක්ෂුද්‍රජීවී භාවිතා කරගෙන අවශ්‍යතාවය සපුරා ගන්නවා. මට ඊළඟට කතා කරන්න තියෙන්නේ එන්සයිම හා ප්‍රතිජීවක කියන මාතෘකා දෙක ගැන. ඒ කොටස් දෙක විස්තර කිරීමක් නැහැ. නමුත් ඕගොල්ලන්ට ඒ සඳහා දීලා තියෙන උදාහරණ අනිවාර්යෙන් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. අපි ඊළඟට බලමු පල් කිරීම යන ශුද්‍රජීවී ක්‍රියාවලිය මත. පල් කිරීම කියන්නේ කාෂ්ඨීය ශාක කන්දක හෝ කොහු වැනි වෙනත් ශාක කොටසක ඇති කෙඳි ලිහිල් කිරීමක්. ඇත්තටම මේකෙදී
ශාක කොටස් විවිධ කාල සීමා මුළුල්ලේ ජලයේ ගිල්ලලා තියෙනවා. හැබැයි මේ ජලයේ ගිල්වලා තියෙන කාලය අපි ගන්න ශාක කොටස අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රියාවලියේදී නිර්වායු මෙන්ම ස්වායු ශුද්ධජීවීන්ද අපිට ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් විදිහට මියුකර් කියන ස්වායු දිරීර කාණ්ඩයත් ක්ලොස්ට්‍රීඩියම් කියන නිර්වායු බැක්ටීරියා කාණ්ඩයත් මේකෙදී අපිට වැදගත් වෙනවා. ශාක කොටස් වල කෙඳි අතර මධ්‍ය සූස්තරයේ සෑදලා තියෙන පෙක්ටින් වලින්. ඉතින් මෙම ක්‍රියාවලියේදී ශුද්ධජීවීන් මගින් නිපදවන පෙක්ටිනේස් නිසා මධ්‍ය සූස්තරයේ සෑදී ඇති පෙක්ටින් වියෝජනය වෙලා කෙඳි ලිහිල්වීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මම ඊළඟට කතා කරන්නේ ජීව වායුව. ජීව වායුව කියන්නේ ජෛව ඉන්ධන ආකාරයක්. ජීව වායුව යන කුමක්ද කිව්වොත් අපිට කියන්න පුළුවන් කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනයෙන් ලැබෙන වායු මිශ්‍රණයක්. මම ඒක තව විදිහකට විස්තර කරනවා. කාබනික අපද්‍රව්‍ය තමයි අපි ආරම්භක ප්‍රභවය විදිහට ගන්නේ. ඒක නිර්වායු වියෝජනය. අනිවාර්යයෙන්ම නිර්වායු කියන වචනේ ගොඩක් වැදගත්. ලැබෙන වායුවක්. ඒකේ තියෙනවා මීතේන්, හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ ඒවා. හැබැයි මේකෙදි ආරම්භක ප්‍රභවයේ මත ජීව වායුවේ සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. මීට අමතරව N2, H2S වැනි වායුද තියෙන්න පුළුවන්. ඒක ප්‍රභවයේ මත වෙනස් වෙනවා. ඒ වගේම නිර්වායු වියෝජනයේදී ප්‍රයෝජනවත් වෙන බැක්ටීරියා කාණ්ඩ දෙකක් කිව්වොත් ඇසිටෝජෙනික බැක්ටීරියා සහ මෙතනෝජෙනික බැක්ටීරියාව වැදගත් වෙනවා. ඇසිටෝජෙනික බැක්ටීරියාව විසින් තමයි ජීව වායුවේ තියෙන හයිඩ්‍රජන් සහ CO2 නිපදවන්නේ. ඒ වගේම මෙතනෝජෙනික බැක්ටීරියාව, ඒ කියන්නේ මෙතනොකොකස්, මෙතනොබැක්ටීරියම් වගේ ඒගොල්ලෝ තමයි ජීව වායුවේ තියෙන CH4 නිපදවන්නේ. අපි ඊළඟට බලමු ජෛව ඉන්ධන කියන වාණිජ ඵලය ගැන. ජෛව ඉන්ධන සඳහා උදාහරණ කිව්වොත් මම දැන් ටිකකට කලින් කතා කරපු ජීව වායුව, ඒ වගේම එතනෝල්, බියුටනෝල්, ජෛව ඩීසල් වැනි පුනර්ජනනය කළ හැකි ඉන්ධන අපි ජෛව ඉන්ධන ලෙස හඳුන්වනවා. ඇත්තටම පෙට්‍රෝලියම් ඉන්ධන භාවිතය මිල අධික නිසා වර්තමානයේ ජෛව ඉන්ධන නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට බ්‍රසීලයේ උක් ක්ෂුද්‍රජීවීන් මගින් පැසීමට ලක් කරලා එතනෝල් කියන ජෛව ඉන්ධනාකාරය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා. ඒ වගේම දැව, ඉවතලන කඩදාසි, බඩ ඉරිඟු ශාකයේ කඳන් වගේ යොදාගෙන ජාන විකරණය කළ බැක්ටීරියා මගින් එතනෝල්, බියුටනෝල් වැනි ජෛව ඉන්ධන නිෂ්පාදනය කරන්න පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේම ශුද්‍ර ඇල්ගීන්ගෙන් ජෛව ඩීසල් නිෂ්පාදනයටත් පරීක්ෂණ කරමින් පවතිනවා. ඉතින් මේවා තමයි ජෛව ඉන්ධන ගැන තියෙන්නේ. මම ඒ කරුණු ටික තමයි බෝඩ් එකේ මේ විදිහට ලියාගත්තේ. ඇත්තටම යමක් පාඩම් කරද්දී ඡේදයක් දිහේ බලාගෙන පාඩම් කරනවට වඩා රූප සටහනක් හරි මෙහෙම සටහනක් හරි අපි විසින් සකස් කරගත්තොත් මම හිතනවා ඒක පාඩම් කරන්න වගේම මතක තියාගන්නත් ලේසි වෙයි කියලා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට සුවිශේෂී ක්‍රම ඇති. ඒවා අනුගමනය කරගෙන මේ පාඩම පාඩම් කරන්න ටිකක් පාඩම් කරන්න වැඩි. අපි ඉතින් ඊළඟට බලමු බේකරි නිෂ්පාදන ගැන. බේකරි නිෂ්පාදනය ගැන කතා කරද්දී අපි පාන් නිෂ්පාදනයේදී මුලින්ම පිටි මෝලියක් අනා ගන්නවා. අපි අනාගත් පිටි මිශ්‍රණයට
සල්පයක්. වගේම බේකරි ඊස්ට්. ඇත්තද මේකේ වැදගත් වෙන්නේ බේකරි ඊස්ට් වල තියෙන සැකරොමයිසස් සෙරවිසියා කියන ජීවි විශේෂය. අපි මෙතනදී බේකරි ඊස්ට් යොදනවා. යොදපුවාම බේකරි ඊස්ට් මගින් සීනි සහිත උපස්තරය නිර්වායු පැසීමකට ලක් කරනවා. නිර්වායු පැසීමකට ලක් කරලා ප්‍රතිඵල වෙන්නේ එතනෝල් සහ CO2. අපිට වැදගත් CO2 ඇත්තටම මේ පැසීමේ ක්‍රියාවලියේ ප්‍රාථමික කෘත්‍ය CO2 නිෂ්පාදනය. මොකද මෙලෙස සෑදෙන CO2 තමයි අර අපි අනාගත පිටිමෝලියේ මත බලපාලා ඒ CO2 ඒකේ සිර වෙනවා. ඉතින් අපි පාන් පුලුස්සද්දී මෙම වායුව නැත්තම් CO2 අර සිර වෙච්ච පිටිමෝලියේ සිර වෙච්ච වාතය ප්‍රසාරණය වෙලා අපිට අවශ්‍ය සවිවර තත්වයට පාන්පත් වෙනවා. ඉතින් මේක තමයි බේකරි නිෂ්පාදනයේදී සිද්ධ වෙන්නේ. අපි ශුද්‍ර ජීවීන් මගින් කර්මාන්ත ශාස්ත්‍රයේ යොදා ගැනීම මෙතනින් ඉවර කරනවා. අපේ ඊළඟ මාතෘකාව තමයි පරිසර කළමනාකරණයේදී ශුද්‍ර ජීවීන්ගේ යෙදීම. ඕගොල්ලෝ දන්නවා කර්මාන්ත ශාලාවලින් වගේම කෘෂි කර්මාන්තයේදී විවිධ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරනවා. මෙලෙස ස්වභාවයෙන් පහසුවෙන් හායනය නොවන අපද්‍රව්‍ය පරිසරයට එක් කිරීම නිසා උදාහරණයක් විදිහට ප්ලාස්ටික්, පලිබෝධනාශක, කෘමිනාශක, වල්නාශක වගේ අපද්‍රව්‍ය පරිසරයට එක් කිරීම නිසා ඒවා වැඩි කාලයක් පසේ රැඳිලා පාංශු ජලය අපවිත්‍ර වෙනවා. ඉතින් මේ වගේ පරිසර ගැටලු වලට විසඳුම් වශයෙන් ශුද්‍ර ජීවීන් යොදා ගන්නේ කොහොමද කියන එක තමයි මේ කොටසෙන් සාකච්ඡා කරන්නේ. මේ පරිසර ගැටලු වලට ශුද්‍ර ජීවීන් යොදාගෙන විසඳුම් හොයන ආකාර දෙකක් අපි සාකච්ඡා කරනවා. පළවෙනි ක්‍රමය තමයි ජෛව ප්‍රතිකර්මණය. ජෛව ප්‍රතිකර්මණය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. ජෛව ප්‍රතිකර්මණය කියන්නේ දූෂක හායනයට එහෙම නැත්නම් ඉවත් කරන්න හෝ ඒවල විෂ ඉවත් කරන්න ජීවීන් යොදා ගන්නා තාක්ෂණයක්. බහුලව ශුද්‍ර ජීවීන් තමයි යොදාගන්නේ. මම ඒක ආයෙත් කිව්වා. ජෛව ප්‍රතිකර්මණය කියන්නේ දූෂක ඉවත් කරන්න හායනයට හෝ දූෂකවල තියෙන විෂ ඉවත් කරන්න. ජීවීන් යොදා ගන්නා තාක්ෂණය. මේකෙදි මම වගේ බහුල යොදාගන්නේ ශුද්‍ර ජීවීන්. ඉතින් මේ ක්‍රියාවලියේදී වෙන්නේ දූෂණය වෙච්ච පස හා ජලයේ දූෂක මතට මෙම දූෂක බිඳහෙලිය හැකි අපි තෝරාගත් ගති ලක්ෂණ සහිත ශුද්‍ර ජීවීන් එකතු කරනවා. එම ශුද්‍ර ජීවීන් මගින් ඒ දූෂක මත ක්‍රියා කරලා හායනය කරනවා. අපි මෙහිදී සැලකිලිමත් වෙන්න ඕන අපි එකතු කරන ශුද්‍ර ජීවියාට සුදුසු වටපිටාවක් එනම් ඒ සඳහා සුදුසු තත්ත්වයන් ඇතිකරන්න. ඒ වගේම මේ ක්‍රියාවලියේදී ප්‍රවේණිකව විකරණය කළ ශුද්‍ර ජීවීන්ද යොදා ගන්නවා. ඉතින් ජෛව ප්‍රතිකර්මණය යටතේ උදාහරණ කතා කළොත් තෙල් නිහිරීම්, විෂලෝහ අපද්‍රව්‍ය, කාබනික අපද්‍රව්‍ය යනාදියෙන් දූෂණය වෙච්ච ජලය හා පස ප්‍රතිකර්මණයට වගේම ආහාර සැකසුම් සහ රසායනික පිළියෙත්වල අපජලය වියෝජනයටත් ජෛව ප්‍රතිකර්මණය යොදා ගන්නවා.
පරිසර කළමනාකරණයේදී ශුද්ධ ජීවීන් භාවිතය සඳහා තවත් උදාහරණයක් තමයි ඝන අපද්‍රව්‍ය පිළියම් කිරීම. නිවෙස්වල එදිනෙදා කටයුතුවලදී ඝන අපද්‍රව්‍ය එනම් කැලි කසල විශාල ප්‍රමාණයෙන් බැහැර කරනවා. ඉතින් මෙලෙස බැහැර කරන කැලි කසල විශාල ප්‍රමාණයෙන් එකතු වීම නිසා පාරිසරික ගැටලු ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මීතොට මුල්ල සිද්ධිය නම් කරන්න පුළුවන්. ඉතින් මෙවැනි ගැටලු මගහරවා ගන්න අපිට පුළුවන් ශුද්‍ර ජීවීන් යොදාගෙන මෙම කැලි කසල හායනයට ලක් කරන්න. මෙලෙස කසල හායනයට ලක් කිරීම කොටස් දෙකකට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආකාර දෙකකට. එනම් ස්වායු ලෙස කැලි කසල හායනය කරන්න පුළුවන් වගේම නිර්වායු ලෙස කැලි කසල හායනය කරන්න පුළුවන්. එනම් මම ආයෙත් කිව්වොත් කසල අපේ ගොඩ ගැහෙන එදිනෙදා ඝන අපද්‍රව්‍ය එහෙම නැත්නම් කසල ශුද්ධ ජීවීන් මගින් හායනයට ලක් කරනවා. එහිදී ශුද්ධ ජීවීන් ස්වායු ලෙස වගේම නිර්වායු ලෙසත් කැලි කසල හායනය කරනවා. ස්වායු ලෙස හායනය කරන අවස්ථාවක් විදිහට අපිට කොම්පෝස්ට් නිෂ්පාදනය දක්වන්න පුළුවන්. මොකද මෙතනදී ඇත්තටම වෙන්නේ අපද්‍රව්‍ය මත ශුද්ධ ජීවීන් ස්වායු ලෙස ක්‍රියා කරලා හියුමස් කියන ස්ථායී තත්ත්වයට පත් කරන එක. ඒක තමයි කොම්පෝස්ට් වලදී සිද්ධ වෙන්නේ. කොහොම හරි කොම්පෝස්ට් නිෂ්පාදනය ශුද්ධ ජීවීන් මගින් ස්වායු තත්ත්වයට සිදුවන හායනය. ඒ වගේම නිර්වායු තත්ත්වයට උදාහරණ විදිහට දක්වන්න පුළුවන් ගොඩවල් ලෙස කැලි කසල ගොඩ ගැසීම. ඒ වගේම සුසංහිතව ඇසුරු භූපිරවුම්. මම මේ උදාහරණය ටිකක් පැහැදිලි කරනවා. සුසංහිතව ඇසුරු භූපිරවුම් ඒ කියන්නේ සමහර තැනිතලා බිම්වල ඒ කියන්නේ ජල භූගත ජලයේ අඩු ප්‍රදේශවල තැනිතලා බිම්වල අපද්‍රව්‍ය ස්තර වශයෙන් ඉතා ළඟින් ළඟ ඒ කියන්නේ සුසංහිතව අපද්‍රව්‍ය අසුරනවා. ඊට පස්සේ එම අපද්‍රව්‍ය පස් ස්තරයක් මගින් ආවරණය කරනවා. ඒ ක්‍රියාවලියට තමයි අපි මෙහෙම හඳුන්වන්නේ. ඉතින් එලෙස අසුරන කියන්නේ පස් ස්තරණයකින් ආවරණය කරපු අපද්‍රව්‍ය ස්තර ලෙස අසුරපු ස්ථානයකත් සිදු වෙන්නේ ශුද්‍ර ජීවීන් මගින් නිර්වායු හායනයක්. මෙම ස්වායු වගේම නිර්වායු හායනයේ අතුරු ඵලයක් විදිහට මීතේන් හැදෙනවා. මේ මීතේන් ස්වභාවික වායුවක් වගේම විදුලිය නිෂ්පාදනයේදීත් අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් පරිසර කළමනාකරණය යටතේ ශුද්‍රජීවී භාවිතය කියන මාතෘකාව අපි මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ කෘෂිකර්මාන්තයේදී ශුද්‍රජීවී භාවිතය. මෙම මාතෘකාව යටතේ අණු කොටස් කිහිපයක් තියෙනවා. ඒකේ පළවෙනි මාතෘකාව තමයි ජෛව පොහොර. අපි බලමු ජෛව පොහොර කියන්නේ මොනවද කියලා. ඇත්තටම ශාකයක වර්ධනයට හා විකසනයට අත්‍යවශ්‍ය පෝෂක වර්ග තමයි නයිට්‍රජන් හා ෆොස්ෆරස් කියන්නේ. හැබැයි මෙම පෝෂක වර්ග දෙක අතිශයින් සීමාකාරී පෝෂක කියලා හඳුන්වනවා. එනම් මෙම පෝෂක පසේ තිබ්බත් ඒවා ශාකයට කෙලින්ම ලබා ගැනීමේ හැකියාව ඉතාම අඩු මට්ටමක තියෙන. මේකට අපි කියනවා පෝෂකවල ජෛව ප්‍රයෝජ්‍යතාවය ඉතා අඩුයි කියලා. ඉතින් අපි මෙම පෝෂකවල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කරන්න සමහර විට රසායනික පොහොර යොදනවා. රසායනික පොහොර යෙදීමෙන් ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කරන්න පුළුවන් වුණත් ඒක පාරිසරික වශයෙන් ගොඩක් අහිතකරයි. එම නිසා තමයි අපි ශුද්‍රජීවීන් භාවිතයෙන් විකල්පයක් හොයන්නේ.
මේ නිසා වර්තමානයේ වෙන විට මෙම පෝෂකවල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කරන්න පසට ශුද්‍ර ජීවීන් එකතු කරනවා. එනම් මෙම නයිට්‍රජන් හා ෆොස්ෆරස් ශාකවලට අවශෝෂණය කිරීමේ හැකියාව වැඩි කිරීමට සමත් ශුද්‍ර ජීවීන් පසට එකතු කරනවා. ඉතින් මේ එකතු කරන ශුද්‍ර ජීවීන් අපි ශුද්‍ර ජීවී ආක්‍රමණිකයෝ කියලා හඳුන්වන අතර මෙම ශුද්‍ර ජීවී ආක්‍රමණිකයෝ තමයි අපි ජෛව පොහොර ලෙස නම් කරන්නේ. ඉතින් අපි ජෛව පොහොර වර්ග දෙආකාරයක් පිළිබඳව ඉගෙන ගන්නවා. ඒ කියන්නේ නයිට්‍රජන් අවශෝෂණයට වගේම ෆොස්ෆරස් අවශෝෂණයටත් අපි මොනවාද ජෛව පොහොර විදිහට යොදාගන්නේ කියලා. අපි මුලින්ම බලමු ෆොස්ෆරස් අවශෝෂණයට අපි ජෛව පොහොර කොහොමද යොදාගන්නේ කියලා. ඇත්තටම ෆොස්ෆරස් කියන සංඝටකය තමයි ඔය ශාකයකට අවශ්‍ය පෝෂක අතරින් අතිශයින්ම සීමාකාරී පෝෂකයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඕනෑම පසකට ෆොස්ෆරස් යෙදුවත් එම ෆොස්ෆරස් වලින් ශාකයක් විසින් ප්‍රයෝජනයට ගන්න ෆොස්ෆරස් ප්‍රමාණය ඉතාම සුළුයි. ඒකට අපි කියනවා ෆොස්ෆරස් කියන පෝෂකයේ ජෛව උපයෝජ්‍යතාවය ඉතාම අඩුයි කියලා. ඉතින් මෙම ජෛව උපයෝජ්‍යතාවය වැඩි කරගන්න අපි ෆොස්ෆරස් ද්‍රව්‍යකාරක බැක්ටීරියා හෝ එහෙම නැත්නම් දිලීරක මූල ප්‍රයෝජනයට ගන්නවා. මම මෙතනදී දිලීරක මූල කියන වචනේ කෙටි හැඳින්වීමක් කරනවා. නමුත් මේ පාඩමේ ඉදිරියේදී ඕගොල්ලන්ට ඒක ගැන ඉගෙන ගන්න තියෙනවා. ඇත්තටම දිලීරක මූල කියන්නේ උසස් ශාකයක මුල් සමග සහජීවී සම්බන්ධතා ගොඩනගාගෙන ජීවත් වෙන සූත්‍රිකාකාර දිලීර ජාලයක්. ඉතින් අපි දිලීරක මූල හෝ ෆොස්ෆරස් ද්‍රව්‍යකාරක බැක්ටීරියාවන් යොදාගෙන ෆොස්ෆරස් වල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කරනවා. ඒක කරන්නේ කොහොමද කිව්වොත් මෙම දිලීරක මූල සහ එහෙම නැත්නම් ෆොස්ෆරස් ද්‍රව්‍යකාරක බැක්ටීරියාවන් කාබනික අම්ල ශ්‍රාවය කරනවා. මෙම කාබනික අම්ලවල ෆොස්ෆරස් හොඳින් ද්‍රාව්‍ය වෙනවා. එහිදී ෆොස්ෆරස් ආයන කැටායන නතර එහෙම නැත්නම් කැටායන සංකීර්ණ ලෙස ගොඩ නැගිලා පාංශු ද්‍රාවණයට මුදා හැරීමෙන් පස්සේ ෆොස්ෆරස් ප්‍රයෝජ්‍යතාවය අපිට වැඩි කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු නයිට්‍රජන් වල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කරන්න ජෛව පොහොර යොදා ගන්න ආකාරය ගැන. අපි මේ සඳහා භාවිතා කරන්නේ නයිට්‍රජන් තිරකාරී බැක්ටීරියාව. නයිට්‍රජන් තිර කරනවා කියන්නේ වායුගෝලීය අණුක නයිට්‍රජන් ද්‍රාව්‍ය ආකාර බවට පරිවර්තනය කිරීමක්. එනම් වායුගෝලයේ අණුක තත්ත්වය නම් N2 ලෙස පවතින නයිට්‍රජන් ශාකවලට අවශෝෂණය කරගන්න බෑ. ඒවා ද්‍රාව්‍ය ආකාරයට පත් කළාම තමයි ශාක මගින් අවශෝෂණය කරන්නේ. මේකට තමයි අපි නයිට්‍රජන් තිර කරනවා කියලා කියන්නේ. නයිට්‍රජන් තිර කිරීම ආකාර දෙකකට වෙනවා. එකක් සහජීවී ලෙසත් අනෙක නිදලිවාසී හෙවත් සහජීවී නොවන ආකාරයට. ඉතින් නිදලිවාසී ලෙස නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක් විදිහට අපිට ඇසොටෝබැක්ටර් බැක්ටීරියාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සහජීවී ලෙස නයිට්‍රජන් තිර කිරීමට අදාළ අපි උදාහරණ දෙකක් කතා කරනවා. පළවෙනි එක තමයි රයිසෝබියම් බැක්ටීරියාව සහ රනිල ශාක. එනම් රයිසෝබියම් බැක්ටීරියාවත් රනිල ශාකවල මූල ගැටිතිත් අතර සහජීවී සංගමයක් ඇති වෙනවා. මෙම පද්ධතිය මගින් නයිට්‍රජන් තිර කරනවා. හැබැයි රනිල ශාකයේ මිය ගියාම මෙම බැක්ටීරියාව පස්සට මුදා හැරීමත් එක්කලා වෙනස් ශාක ප්‍රයෝජනයට ගන්නවා. අපේ ඊළඟ උදාහරණය තමයි නයිට්‍රජන් තිරකාරී සයනොබැක්ටීරියාව. උදාහරණයක් විදිහට ඇනබීනා සහ ජලජ පරණාංගයක් වන ඇසොල්ලා සහජීවී සංගමයක් ඇති කරනවා. මෙම පද්ධතිය බොහෝ රටවල වී වගාව සාර්ථකත්වය සඳහා භාවිතා කරනවා. අපි ඊළඟට කතා කරමු ජෛව පොහොර යටතේ අපේ තුන්වෙනි මාතෘකාව නැත්නම් අවසන් මාතෘකාව වෙන ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියාව ගැන. ශාකයක මූලගෝලයේ වෙසෙන බොහෝ බැක්ටීරියාව ශාක වර්ධනය වැඩි දියුණු කරනවා. ශාක මූලගෝලයක් කියන්නේ උසස් ශාකයක මුල් වටා ශුද්ධ ජීවීන් වෙසෙන ප්‍රදේශයක්. ශාක මුලක ඒ වටා ශුද්ධ ජීවීන් වෙසෙන ප්‍රදේශයක් තමයි අපි ශාක මූලගෝලයක් කියලා හඳුන්වන්නේ.
ඉතින් මෙම මූලගෝලයේ වෙසෙන බොහෝ බැක්ටීරියාව ශාක වර්ධනය වැඩි දියුණු කිරීමට අදාළ වන ඔක්සින, සයිටොකයිනින් සහ ගිබරලින් වැනි හෝමෝන ශ්‍රාවය කරනවා. මේ සඳහා උදාහරණ විදියට ඇසිටෝබැක්ටර් විශේෂ වගේම රයිසෝබියම් විශේෂ වැනි උදාහරණ කිහිපයක් මතක තියාගන්න. අපි දැන් කතා කරන්න යන්නේ ජෛව පරිබෝධනාශක කියන මාතෘකාව ගැන. කෘෂි කර්මාන්තයේදී අස්වැන්න වැඩි කරගන්න විවිධ පරිබෝධනාශක යොදනවා. බහුතරයක් රසායනික පරිබෝධනාශක. හැබැයි රසායනික පරිබෝධනාශක එකතු කිරීම පාරිසරික වශයෙන් ගොඩාක් අහිතකරයි. ඒකට හේතුව අපි රසායනික පරිබෝධනාශක පරිසරයට එකතු කරාම ඒවා පරිසරයේ ගොඩාක් කාලයක් රැඳෙනවා වගේම ඒවායින් විෂ වෙන්නේ පරිබෝධකයින්ට පමණක් නෙවෙයි අපිට හිතකර ජීවීන්ටද විෂ වෙනවා. ඒක ගොඩක් අහිතකර තත්ත්වයක්. ඒ වගේම මෙම පරිබෝධනාශක අධික ප්‍රමාණයෙන් එකතු කරාම පරිබෝධකීන් අතර මේ වලට ප්‍රතිරෝධීතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලු නිසා රසායනික පරිබෝධනාශක වෙනුවට ඊට වඩා විෂ බවින් අඩු උපාය මාර්ගයකට යොමු වෙන්න ඕන. මේ හින්දා තමයි ස්වභාවයෙන්ම පරිබෝධනකයන්ට විරුද්ධව ක්‍රියා කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් හෝ එහෙම නැත්නම් ඒ සඳහා ජාන පිළිසකසුමකට ලක් කර සෑදූ ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන ජෛව පරිබෝධනාශක නිපදවලා තියෙනවා. මේ සඳහා දිලීර, බැක්ටීරියා, වෛරස් වගේ ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නවා. අපි මෙතනදී සාකච්ඡා කරන්නේ කීට ව්‍යාජනක දිලීර වර්ග ගැන හා කීට ව්‍යාජනක බැක්ටීරියාවන් ගැන. මුලින්ම කීට ව්‍යාජනක දිලීර ගැන කතා කළොත් මෙම දිලීර පුළුල් ප්‍රදේශයක කෘමීන් ආසාදනය කළා ඔවුන් මරා දැමීමේ හැකියාවක් තියෙනවා. කීට ව්‍යාධජනක බැක්ටීරියාව ගැන කතා කරාම මෙම බැක්ටීරියාව ප්‍රෝටීනමය ස්පටිකය ශ්‍රාවය කරනවා. මේ ප්‍රෝටීනමය ස්පටිකය කෘමි කීටයන් විසින් අධිග්‍රහණය කරනවා. එලෙස අධිග්‍රහණය කර කෘමි කීටයින්ගේ ආන්ත පටක එහෙම නැත්නම් බඩවැල් වල පටක දිය වෙලා බිඳ වැටෙනවා. මේක තමයි කීට ව්‍යාජනක බැක්ටීරියාවන් මගින් සිදුවෙන ක්‍රියාවලිය. මම දැන් සාකච්ඡා කරන්න යන්නේ කෘෂි කර්මාන්තයේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත යටතේ අවසන් මාතෘකාව වන කොම්පෝස්ට් සෑදීම ගැන. කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය නිර්වචනය කළොත් ක්ෂුද්‍ර ජීවී හායනය මගින් ශාක ශේෂ ස්වභාවිකව හියුමස් වලට සමාන ද්‍රව්‍යයන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. මම ඒක පැහැදිලි වෙන්න සටහනක් මගින් මේ නිර්වචනය ඉදිරිපත් කරනවා. ශාක ශේෂ ක්ෂුද්‍රජීවී හායනය මගින්. මම අර කලින් කිව්ව නිර්වචනයම තමයි දැන් මේ සටහනක් ආකාරයට ලියන්නේ. මගින් ස්වභාවිකව හියුමස් වලට සමාන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීම තමයි කොම්පෝස්ට් සෑදීම කියලා කියන්නේ. මෙම ක්‍රියාවලියේදී අවශ්‍ය තත්ත්ව තියෙනවා. ඒ උණුසුම්, තෙත්, සායු මෙම තත්ත්ව තුන යටතේ මිශ්‍ර ක්ෂුද්‍රජීවී ගහණයක් මගින් තමයි කොම්පෝස්ට් සාදන්නේ. ඉතින් මෙහිදී බැක්ටීරියාව, දිලීර, ප්‍රොටෝසෝවාවන් සහ ඇක්ටිනෝමයිසිටිස් වැනි ජීවී කාණ්ඩ යොදාගෙනවා. ඉතින් අපි මෙම කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය කෙටි විස්තරයක් කළොත් අපි ශාක ශේෂ ගොඩක් සලකමු. ඒක මත ජීවත් වෙනවා තාපකාමී බැක්ටීරියාව. මෙම තාපකාමී බැක්ටීරියාව මෙම ශාකශේෂ ගොඩේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 55-60 වගේ ඉහළකට නංවනවා. ඉතින් මෙහෙම නැග්ගුවට පස්සේ දින කිහිපයක් තාපකාමී බැක්ටීරියාව මූලිකත්වයේ මෙම ශාකශේෂ හායනයට ලක් කරනවා. හැබැයි කාලයත් සමගම මෙම උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වීමත් සමගම තාපකාමී බැක්ටීරියාව මධ්‍යකාමී බැක්ටීරියාව මගින් ප්‍රතිස්ථාපනය වීමක්
සිද්ධ වෙනවා. ඉතින් තව මෙම ක්‍රියාවලියේදී කියන්න තියෙන මෙම ක්‍රියාවලිය කියන්නේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්. මම ඔයගලන්ට කලින් කිව්වා තත්ත්ව තුනක්. මෙම තත්ත්ව තුන හරියට ප්‍රශස්ත විදියට සැපයුවොත් අපිට පුළුවන් මේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරගන්න. ඉතින් අපි මේ වෙනුවෙන් තෙතමනය ලබා දීම, ඔක්සිජන් ලබා දීම, ගොඩවල් පෙරලීම ආදී වැනි දේ සිදු කරමින් කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. ඉතින් මගේ සාකච්ඡාව මෙතනින් ඉවරයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් දෙයක් වෙන්න ඇති කියලා. මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ පාර A-level ලියන නාංගිලා මල්ලිලා වශයෙන් ඕගොල්ලන්ට තව විභාගෙට ඉතාම සීමිත කාලයක් තියෙන්නේ. ඉතින් මේ කාලේ උපරිම ප්‍රයෝජනයක් අරගෙන කැපවීමෙන් වැඩකරනද එහෙම වුණොත් ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේම වීඩියෝ තවත් ඉදිරියට අපේ ගම්සා YouTube channel එකෙන් ඕගොල්ලන්ට අපි දෙනවා. ඒවත් බලන්න. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට thank you.